හායි අද අපි කතා කරන්න යන්නේ ඕල් කියන ත්‍රිලර් ෆිල්ම් එක. චිත්‍රපටිය ආරම්භ වෙන්නේ පවුල අය බස් එකක නිවාඩුවක් ගත කරන්න යන දර්ශනයකින්. අපිට හඳුන්වලා දෙනවා මේ බස් එකේ යන අය කවුද කියලා. මෙහෙම විනෝද චාරිකාවක් යන ෆැමිලි එකේ දෙමව්පියන් වන ගයිස් හා ප්‍රිස්කා මෙන්ම ඔවුන්ගේ දරුවන් වන මැඩොක්ස් හා ට්‍රෙන්ට් තමයි මේ ගමන යන්නේ. ඔවුන් විචිත්‍රවත් නිවාඩු නිකේතනයකට යනවා. ඔවුන් නිවාඩු නිකේතනයට ඇතුළු වූ විට කළමනාකරු විසින් සේවකයෙකු වෙත යොමු කරනවා. ඔවුන්ගේ මනාපයන් මත පදනම්ව ඇය ඔවුන්ට කොක්ටේල් ලබා දෙනවා. ඒ වෙලාවේ ඇය දරුවන්ට කියනවා පානීයදී උල්පතක් තියෙනවා එතනට යන්න කියලා. ළමයින් තම දෙමව්පියන්ගෙන් අහනවා එතනට යන්නද කියලා. ඔවුන් ඒකට අවසර දෙනවා. පස්සේ ප්‍රිස්කා ගයි දිහා බලලා කියනවා අන්තර්ජාලයෙන් මේ වගේ ලස්සන තැනක් හොයාගත්ත එක ගැන ඇයට තාමත් පුදුමයි කියලා. ළමයි දෙන්න දිය උල්පත ගාවට ආවා. මෙතන මේස් එක ළමයින්ට කන්න අයිස්ක්‍රීම් සහ වෙනත් කෑම ಜಾති පුරවලා තියෙනවා. ට්‍රෙන් හා මැඩොක්ස් එතනට ආවහම ඒ අයට ඉඩ්ලිප් කියලා කුඩා පිරිමි ළමයෙක් හම්බෙනවා. ඔහු ඒ වෙලේ ඔවුන්ට කියනවා වැනිලා සහ ස්ට්‍රෝබෙරි අයිස්ක්‍රීම් මික්ස් කරලා කන්න කියලා. ඔහු ට්‍රෙන්ට කියනවා මගේ මාමා මෙහි කළමනාකරු කියලා. පස්සේ ට්‍රෙන් ඉඩ්ලිප්ට කෑලි දහසක ජික්සෝ පෙහෙලිකාවක් කළ හැකි බව පවසන අතර ඉඩ්ලිප් ඔහුට පවසන්නේ ඔහු කටු එකතු කිරීමට කැමති බවත් ඒවයින් 42ක් ඇති බවත්ය. පස්සේ ඔවුන් තම තමන්ගේ රූම් වලට යනවා. ළමයින් ඔවුන්ගේ පිහිනුම් ඇඳුම් වලට මාරු වෙලා පීනන්න යන්න ඕනේ කියලා කියනවා. ඒත් ගයි ඒකට ළමයින්ට විහිළු කරනවා. පස්සේ ගයි එයාලට හම්බුන අත්පොත කියවනවා. පස්සේ ඔහු කියනවා දැන් පීනන්න යන්න දෙන්න බෑ කියලා. මොකද මේ සතිය ළමයින්ගේ සතිය නෙවෙයි. ළමයි දෙන්නම එකතු වෙලා තාත්තා එක්ක විහිළුවට රෙස්ලින් ගහන්න පටන් ගත්තා. මේ දිහා ප්‍රිස්කා hina වෙලා බලාගෙන ඉන්නවා. මීළඟට වෙරළේ දර්ශනයක් පෙන්වනවා. මෙතනදී ඉඩ්ලිප් සහ ට්‍රෙන්ට් මුණ ගැසෙන අතර පසුව ඔවුන් දෙදෙනා විවිධ ක්‍රියාකාරකම් වල යෙදෙන්න පටන් ගන්නවා. ඔවුන් එතනට ඇවිල්ලා ඉන්න අමුතු ළඟට ගිහින් Tamanගේ නම ගම රැකියාව වගේ දේවල් අහන්න ගත්තා. ට්‍රෙන්ට් හට sannivedanaya කියවීමට අද්විතීය කේතයක් ලබා දෙනවා. ඉඩ්ලිප් ට්‍රෙන්ට්ගෙන් අහනවා ඔහුට කරන්න බැරි දෙයක් ඔහුට කරන්න කියන්න කියලා. ඔහුට පුෂප් එකක් කර නොහැකි බව ට්‍රෙන්ට් පිළිතුරු දෙන අතර ඉඩ්ලිප් ඔහුට කියනවා Tamanට යාළුවෝ කවුරුවත්ම නෑ කියලා. ඒ වෙලේ ට්‍රෙන්ට් කියනවා ඔහුගේ අම්මා ඕනම කෙනෙක් එක්ක යාළු වෙන්න ඉඩ දෙනවා කියලා. ඔවුන්ට අසල්වැසියන් වීමට පවා හැකියි කියලා කියනවා. ඊට පස්සේ දෙන්න සෙල්ලම් කරන්න පටන් ගන්නවා. මේ අතර ගයි හා ප්‍රිස්කා කතා කරන්නේ මෙය පිරිනැමීමට අවශ්‍ය තවත් එක් සංචාරයක් විතරයි කියලා. ප්‍රිස්කාගේ පටි ගෙඩියක්. ඒ නිසා ඇය හදන්නේ ඔහුගෙන් ඩිවෝස් වෙන්න. ඇය කැමති නැහැ ඔහුට වදයක් වෙන්න. ඒත් ගයි මේ දෙයට කොහෙත්ම කැමති නැහැ. ඔවුන් අනාගතය ගැන සිතා බැලිය යුතු බව ඔහු පවසන අතර ඒත් ප්‍රිස්කට මේක අහලා ගොඩක් කේන්ති යනවා. ඇය පවසන්නේ ඔහු අනාගතය ගැන නිතරම සිතන බවයි. ඒ දෙන්න මෙහෙම තර්ක කරනකොට ළමයි දෙන්න එකට වාඩි වෙලා අනෙක් කාමරයේ ඉඳන් මේ රණ්ඩු අහගෙන ඉන්නවා. එවිට වෙරළේ පුද්ගලයන් දෙදෙනෙකුගේ දර්ශනයක් පෙන්වනවා. එතන ඉන්න ගැහැණු ළමයා ඇගේ පිහිනුම් ඇඳුම ගලවන්න පටන් ගන්නවා. මෙතන ඉන්න පුද්ගලයා ගලක වාඩි වෙලා ඇය දිහා බලාගෙන ඉන්නවා. උදේ ආහාර වේලේදී මැදිවියේ වෛද්‍යවරයෙකු වෙන චාල්ස් ඔහුගේ බිරිඳ ක්‍රිස්ටල් දියණිය කාරා සහ ඔහුගේ මව ඇග්නස් එක වාඩි වෙලා ඉන්නවා. ඔහුගේ අම්මගේ අතේ සුරතල් බල්ලෙක් ඉන්නවා. පවුලේ අය එතන ඉඳගෙන ඉන්නවා. හදිස්සියෙම සමහර තහඩු කැඩිලා බිඳිලා යනවා ඔවුන්ට ඇසෙන අතර පැට්‍රිෂියා අපස්මාර රෝගයෙන් පෙළෙන බව අපි දකිනවා. ඇගේ සැමියා වෙන ජරීන්ද උදව් කිරීමට උත්සාහ කරන විට චාල්ස්ට සහාය වෙනවා. ඇය මෙහෙම කරපු එක ගැන ඇය හැමෝගෙන්ම සමාව ඉල්ලනවා. හැම කෙනෙක්ගේම උදේ ආහාරය කඩාකප්පල් කරපු එක ගැන ඇය සමාව ඉල්ලනවා. විහිළුවට මෙන් පවසන්නේ ඇය සෑම විටම අනිත් අයගේ අවධානය ගන්න හරි ආසයි කියලා. ට්‍රෙන්ඩ් දකිනවා ඉඩ්ලිප් එයාව හොයාගෙන ඇවිල්ලා ඉන්නවා. ට්‍රෙන්ඩ් ඉඩ්ලිප්ට අත වරනවා. පස්සේ ඔහුට කියනවා මම පස්සේ එන්නම් කියලා. ඒත් ඒ වෙලාවෙම එතනට හොටෙල් එකේ මැනේජර් ඇවිල්ලා ඉඩ්ලිප්ට බැනලා මෙතනින් යන්න කියලා කියනවා. එදිනම පසුව චාල්ස් සහ ඔහුගේ පවුල අය මෙන්ම කැපස් ඔවුන්ව පුද්ගලික වෙරළකට ප්‍රවාහනය කරන වාහනයකට නගිනවා. ඔවුන් රැගෙන ආ උපස්ථායකයා ගියාට පස්සේ ඔවුන් තම සියලුම දේ මෝටර් රථයෙන් අරන් වෙරළ දිහාට යනවා. කණ්ඩායමට වනාන්තර ප්‍රදේශයක් හමුවන අතර එය විශාල ගල් කිහිපයක් අතරින් කුඩා මාර්ගයකට විවෘත වෙන ප්‍රදේශයක්. අන්තිමේදී කට්ටිය වෙරළට ආවා. වෙරළ තීරයේ ප්‍රිස්කා සිනාසෙමින් පවසන්නේ මේ තසුනේ ඉතා විස්මයජනක වූ බැවින් ඇයට කිසියම් සීතලක් දැනුණා කියලා.
ක්‍රිස්ටල් ඇගේ බඩ වටා තිබ්බ සාය ගලවලා තමන්ගෙම ඡායාරූප ගැනීමට පටන් ගන්න අතර ප්‍රිස්කපිම වාඩි වෙලා පොතක් කියවන්න පටන් ගත්තා. පස්සේ ඇය ගයිට කියනවා තමන් දැන් කියවන පොත ගැන විස්තර කරන්න කියලා. ගයි කියනවා ඔය පොත් ගැන මම දන්නේ නෑ කියලා. පස්සේ ගයි ආයෙ මොනා හරි ඇයට කියන්න යන්න හදනකොටම ඔහු ඒක පස්සේ කියනවා කියලා හිතාගත්තා. මේ අතර ඇග්නස් කාරා වතුර දිහාට එක්කන් යනවා. මැඩොක් මිඩ්සයිඩ් සෙඩාන් කියන රැප් ගායකයෙක්ව මෙතනදී අඳුර ගන්නවා. කාන්තා සහකරුවෙක් එක්ක ළමයින් එකට සෙල්ලම් කරන්න පටන් ගන්නවා. වැඩිහිටියන් ඔවුන්ගේ වෙරළ පුට්ටු මත වාඩි වී විවේක ගන්නවා. එක ගැහැණු දරුවෙක් වෙරළේ වරලලා තිබ්බ පරණ බෝනික් එක්ක හොයා ගන්නවා. මැඩොක්ස් එයාගේ අම්මට මේක පෙන්නනවා. එයා අම්මට කියනවා හෝටලේ මලකඩ කාපු හැඳි මෙතන තිබ්බා කියලා. ඒ වෙලාව ඇගේ අම්මා කියනවා ඕවා තිබ්බ තැනම තියන්න අල්ලන්න යන්න එපා ඔයාලට ආසාදනයක් ඇති වෙයි කියලා. ට්‍රෙන් ගුහාවක් අසල පිහිනමින් ඉන්න වෙලේ අපිට පෙන්නනවා. එයාගේ පිටිපස්සෙන් මලසිරුරක් පාවෙලා එනවා. ඔහු ඒක දැකලා ගොඩක් බය වෙලා කෑ ගහලා අනිත් අය ඉන්න දිහාට යනවා. ඒ බ්‍රෙන්ඩන් එක්ක හිටිය දැරියයි. ඇය දියේ ගිලී ඇති බව පෙනෙන්නට තිබිණි. වැඩිහිටියන් ශරීරය විමර්ශනය කරන අතරතුර ළමයින්ව එතනින් එක්කන් යනවා. පසුව බ්‍රෙන්ඩන් කණ්ඩායම දෙසට ගමන් කරන අතර ඔහු නාසයෙන් ලේ ගැලීමකින් පෙළෙන බව පේනවා. ඔහුගේ සහකාරයාගේ මරණය නිසා ඔහුත් කම්පනයට පත් වෙලා. බ්‍රෙන්ඩන් මේක චාල්ස්ගේ නරක ක්‍රීඩාවක් බව සැක කරනවා. ඒ වෙලාවේ ඇග්නස් කියනවා තමන්ගේ බඩට අමුත්තක් දැනෙනවා කියලා. ක්‍රිස්ටල් ඇයට කියනවා ඇය නිර්දේශ කළ ආකාරයෙන් යාත්‍රාව ඔවුන් අරගෙන එනවා කියලා. චාල්ස් ඒ ගැන තර්ක කරන්න ඕනේ නෑ කියලාත් කියනවා. ඊළඟ දර්ශනයේ අපිට පෙන්නනවා ගයි බ්‍රෙන්ඩන් සමග දිගටම කතා කරන අතර ඔහු පවසන්නේ ගැහැණු ළමයා ඔහු තුල සිටි නිසා ඔහු කිසිම දෙයක් කරේ නෑ කියලා. ඒ වෙලේ එතනට චාල්ස් ඇවිල්ලා කියනවා කිසිම සේවයක් හොයාගන්න බැරි වුණා කියලා. ඒ නිසා ඔවුන් බ්‍රෙන්ඩන් සහ ශාරීරිය ගැන අවධානයෙන් ඉන්න ඕනේ කියලා ඔහු කියනවා. ඔහු මෙය පවසන්නේ නව යුවලක් දර්ශනයට ආවට පස්සේ. බ්‍රෙන්ඩන් ඔවුන්ට කියනවා නිවාඩු නිකේතනයෙන් මිනිස්සුන්ව අරන් යන්න කියලා. ඒත් ජරීන් සහ පැට්‍රිෂියා කියනවා අපිව එක්කන් ආපු වාහනේ දැනටමත් අපිව දාලා මෙහෙන් ගියා කියලා. හදිසියෙම ක්‍රිස්ටල් මෙතනට ඇවිල්ලා කියනවා චාල්ස්ගේ අම්මට මොනවා හරි වෙලා කියලා. ජරීන් කියනවා ඔහු වනාන්තරයට ගිහින් උදව් ඉල්ලගෙන එන්නම් කියලා. ඒත් ඔහු ගල් දිහාවට ඇවිදගෙන යනකොටම එකපාරටම අඳුර වෙලා යනවා අපිට පේන්නනවා. ඔහු අවදි වන විට අවට ඉන්න අය ඔහුට කියනවා ඔහුගේ සිහිය නැති වුණා කියලා. ප්‍රිස්කා පසුව වෛද්‍යවරයා වෙත පැමිණ ඔහුට පවසන්නේ ඔහු බොහෝ දේ සමග කටයුතු කරන බව ඇය දන්නා බවත් ඒත් ඇගේ පුතාට යම්කිසි වැරැද්දක් සිද්ධ වෙලා තියෙනවා කියලා ඇයට හිතෙනවා කියලා ඒ කියනවා. එකපාරටම කෙනෙක් කියනවා ඇග්නස් හුස්ම ගන්නෙ නෑ කියලා. චාල්ස් ඇයට නැවත පණ ගන්න උත්සාහ කරනවා. ඇග්නස්ගේ හුස්ම ගැනීම නතර වුණා. චාල්ස් ඇගේ මවට පණ දීමට අපොහොසත් වන අතර පසුව කනගාටුවෙන් පවසන්නේ ඇය මිනීමැරුමක් දුටු බවත් ඇගේ හදවතට තරහා ගන්න බැරි වුණා ඒ නිසා තමයි මෙහෙම උනේ කියලා ඒ කියනවා. මෙතන මොකක් හරි අමුතු දෙයක් සිද්ධ වෙනවා කියලා මේ අයට තේරුණා. මෙතන ඉන්න අයට බ්‍රෙන්ඩන් කියනවා ඔහු එක්ක හිටපු කාන්තාවට බවුක්ලේරොක්සි කියන රෝගය තියෙනවා කියලා. ඔහුට හිමෝෆීලියාව ඇති බවත් ඒ නිසා තමයි මෙහෙම නහයෙන් ලේ එන්නේ කියලා ඔහු පැහැදිලි කරනවා. ජරීන් හා පැට්‍රිෂියා නව යෞවනයට පෙර වර්ධනය වූ ට්‍රෙන් සහ මැඩොක්ස් මෙන්ම කාරා සමගත් කතා කරනවා. ප්‍රිස්කාට ඇගේ දරුවන්ව අඳුනා ගැනීමට නොහැකි වන අතර ඒ නිසා ළමයි ගොඩක් දුකෙන් ඉන්නේ. ඔවුන් තමන්ගේ අම්මව බදා ගන්න හදනවා. බ්‍රෙන්ඩන්ගේ පස්සෙන් චාල්ස් එනවා. ඔහුගෙන් බේරෙන්න ඔහු දුවනවා. ඒත් ඔවුන් ගල්වලින් සෑදූ ගුහාව ළඟට ලං වෙනකොටම දෙන්නටම ලොකු හිසරදයක් ඇතිවන අතර දෙන්නම මේ වෙලාවේ කලන්ත දානවා. ඊළඟ දර්ශනයේදී අපිට පෙන්නනවා මේ දෙන්නට සිහියෙන දර්ශනයක්. ඔවුන් අවදි වුණාම ඔවුන් මෙතනට ආවේ කොහොමද කියලා බ්‍රෙන්ඩන් චාල්ස්ගෙන් අහනවා. ඔවුන් ඔහුට කියනවා අපි තමයි ඔයාලව එළියට අරන් ආවේ කියලා. මේ මුහුදු වෙරළේ අමුතු දේවල් සිද්ධ වෙනවා කියලා හැමෝටම තේරිලා තියෙන්නේ. ඒ නිසා හැමෝම තීරණය කරනවා මේකෙන් පුළුවන් ඉක්මනට යන එක තමයි හොඳ කියලා. ඒත් ඔවුන් මෙතනට ආපු පාරෙන් ඔවුන්ට ආපහු යන්න බෑ. ඒ ගල් පර්වත ඇතුළට යන හැමෝම කලන්ත දානවා. එක පාරටම චාල්ස් බ්‍රෙන්ඩන්ගේ අතට පිහියෙන් කපනවා. ඒ කැපුම් සලකුණ තප්පර කිහිපයකින් සුව වුණ විදිහ දැකලා මෙතන ඉන්න හැමෝම පුදුම වුණා. වැඩි කල් යන්නට මත්තෙන් බ්‍රෙන්ඩන් දකිනවා ඔහු එක්ක හිටිය කාන්තාව සම්පූර්ණයෙන්ම දි รา පත් වෙලා කියලා. කාලයට අදාළ යමක් වෙරළේ සිද්ධ වෙනවා කියලා ඔවුන්ට තවත් ස්ථිර වුණා. ප්‍රිස්කාගේ බඩේ ගෙඩිය හදිස්සියෙම ඇයට වේදනාවක් සහ අපහසුතාවයක් ඇති කිරීමට පටන් ගත්තා.
ඇය ඒ නිසා වේදනාව දරා ගන්න බැරුව කලන්තෙ දැම්මා. මෙතන ඉන්න වැඩිහිටි අය ඇයට ප්‍රතිකාර කරන්න උත්සාහ කරනවා. ගෙඩියේ ප්‍රමාණය එන්න එන්නම වැඩි වෙනවා කියලා ඔවුන්ට තේරුණා. ඒ නිසා ඉක්මනට මේක ඔපරේෂන් කරන්න ඕනේ කියලා කිව්වා. පස්සේ ඔවුන් කතුරකින් බඩ කපනවා. බඩ කපලා ඇතුළේ තිබ්බ ගෙඩිය අයින් කරනවා. ප්‍රතිකාර අවසන් වුණාට පස්සේ ඇයට ඉක්මනින්ම සනීප වෙනවා. මේ අතර ට්‍රෙන්ඩ් හා කාරා නව යෝන්විය සහ තරුණ වැඩිහිටියන් බවට පත්වෙමින් තිබේ. තවද කාරා මිනිත්තු කිහිපයකින් මාස 5ක ගැබිනියක් වෙලා. ඇය ට්‍රෙන්ඩ් එක ලිංගිකව එකතු වෙලා විනාඩියක් වගේ තැනට. වැඩිහිටියන් මේක දැනගත්තාම පුදුම වෙනවා. ඔවුන් ප්‍රසූතිය සඳහා සූදානම් වෙන අතර ඒ දරුවා බිහි වෙලා විනාඩි කිහිපයකට පස්සේ මිය යනවා. රැකවරණය නොමැතිකම හේතුවෙන් අනිත් වැඩිහිටියන් වයස්ගත වීමේ වඩාත් කැපී පෙනෙන ලක්ෂණ පෙන්වීමට පටන් ගත්තා. මේ වෙරළේ ඉන්නකොට කාලෙ ඉක්මනට ගෙවෙනවා කියලා මේ අය තේරුම් ගත්තා. නමුත් ක්‍රිස්ටල් අනෙක් අයට වඩා බොහෝ දුෂ්කර කාලයක් ගත කරනවා. චාල්ස්ට ඔහුගේ මනස නැතිවීමට පටන් ගන්න අතර ඔහු බ්‍රෙන්ඩන්ට පිහියෙන් ඇනලා ඔහුව මරනවා. අනිත් අය ගැලවීමේ උපාය මාර්ගයක් ඉදිරිපත් කිරීමට උත්සාහ කරන විට අනෙක් අයටත් ඔහුගේ ආයුධය පෙන්නලා ඔවුන්ව බය කරනවා. මේ නිසා ජාරීන් පිහිනීමට උත්සාහ කරනවා. ඔවුන්ට ගල් හරහා යන්න බෑ. පීනලා හරි මෙතනින් බේරෙන්න ඕනේ කියලා ඔහු හිතනවා. මේ සිද්ධ වෙන අනතුරු ගැන මේ අයට හෝඩුවාවක් ලැබෙනවා. ඒ කලින් මෙතනට ආපු අමුත් එක්කේ ඩයරි එකකින් ඔවුන් එක කියවන්න පටන් ගන්නවා. මේකේ වෛද්‍ය ගැටලු ගැන ලියලා තියෙනවා. වෙනත් පිරිමි ළමයෙක් එක්ක සම්බන්ධයක් තියෙන ප්‍රිස්කා Taman ගැන ගයිට පැහැදිලි කරනවා. ඒත් ගයි ඇය කියන දේ අහන්න සූදානම් නැහැ. ඇය මේ දේවල් ගැන ජරීන්ට කියනවා. ජරීන් ප්‍රිස්කාට කියනවා හැමදේම හොඳ විදිහට සිද්ධ වෙයි කියලා. පස්සේ ජරීන් මෙතනින් යන්න මාර්ගයක් තනියම හොයාගන්න තීරණය කරනවා. ඇය තනියම වෙරළට යනවා. ඇය වතුරේ ඉන්නකොට ඇය දකිනවා කාගේ හරි මල සිරුරක්. ඇය ඒක දැකලා බය වෙලා කෑ ගහගෙන ආයෙත් වෙරළට දුවගෙන එනවා. මේ අතරේ සෙයිඌර් මල සිරුර දකිනවා. කාරා ගල් මතට නැගලා මෙතනින් බේරෙන්න මාර්ගයක් හොයන්න උත්සාහ කරනවා. නමුත් ඇයට ප්‍රමාණවත් තරම් ඉහළට යන්න පුළුවන් වෙන්නේ නැහැ. ඇගේ මුළු පරිසරයම කළු වෙලා ඇයත් අනිත් අය වගේම කලන්තේ දානවා. ඇය උඩ ඉඳන් බිමට වැටෙනවා. ඒ වෙතිත් ඇය මිය ගිහින්. මේක දැකලා ට්‍රෙන්ඩ් කලබලයටපත් වෙනවා. දැන් එළියේ කළුවරයි. චාල්ස් සම්පූර්ණයෙන්ම උමතු වී ඇති අතර ක්‍රිස්ටල් ඇගේ වේගවත් වියපත් වීම සහ පිරිහෙන ශරීරය ගැන හොඳටම කලකිරිලා ඉන්නේ. ඇය තමන්ගේ මුළු ශරීරයම රෙද්දකින් වහගෙන තමයි ඉන්නේ. මේ අතරේ ගයිගේ පෙනීම නරක අතට හැරමින් පවතින අතර ප්‍රිස්කාගේ පැහැය සැලකිය යුතු ලෙස අලු පැහැයට හැරෙනවා. ගයි සහ ප්‍රිස්කාගේ ජීවිතයේ ඉන්න අනෙක් පුද්ගලයා ගැන සාකච්ඡා කරනවා. ගයි මේ වෙලාවේ කියනවා තමන් ඔහු ගැන කලින්ම දන්නවා කියලා. අපේ විවාහය රැකගන්න තමන් බොහෝ දේවල් කරා කියලා ඔහු වැඩ කියනවා. ගයි ඒ වෙලාවේ කියනවා ප්‍රිස්කා යාළු වෙලා ඉන්න මිනිසයා ඇත්තටම පරාජිතයෙක් කියලා. ට්‍රෙන්ඩ් හා මැඩොක්ස් ඇය දෙස බැලීමට උත්සාහ කරන විට චාල්ස් ගයි හා ප්‍රිස්කා සමග සටන් කිරීමට පටන් ගන්න අතර ක්‍රිස්ටල් ට්‍රෙන්ඩ් හා මැඩොක්ස්ට පහර දෙනවා. ඇය ඔවුන්ගේ පස්සෙන් ගුහාව ඇතුළට යනවා. ඇගේ සිරුර භයංකර වෙන්න කලින් ඇය ඒක ඇතුළෙම මිය යනවා. ඊට පස්සේ ප්‍රිස්කා පිහියෙන් චාල්ස්ගේ ඇඟ කපන්න පටන් ගත්තා. ඔහු ඉක්මනින් මැරෙනවා. ඊළඟට අපිට පෙන්නනවා වෙරළේ ගිනිමැලයක් ගහලා කට්ටියම ඒකේ වටේ වාඩි වෙලා ඉන්නවා. ගයි දැන් දුර්වල වන අතර කතා කිරීමට සහ දේවල් මතක තබා ගැනීමට අපහසුයි. ඒත් ඔහු මැරෙන්න කලින් ඔහු තවමත් ඇයට ආදරය කරන බව ප්‍රිස්කාට කියනවා. ප්‍රිස්කා පස්සේ මෙතනින් නැගිටිනවා. ඒත් ඇය එක පාරටම බිමට වැටෙනවා. ඇය ගයිගේ පැත්තට වැටෙනවා. ඇය මිය ගිහින් දරුවන් දෙන්නම තම දෙමව්පියන්ට දුක් වෙන්න ඉඩ දෙනවා. ට්‍රෙන්ඩ් හා මැඩොක්ස්ගේ වයස දැන් අවුරුදු 50ක් වෙලා. ට්‍රෙන්ඩ් මේ වෙලාවේ කේතයක් මතක් කරනවා. ඒ ඔහු විකේතනය කරනවා. මගේ මාමා කොරල් පරවලට අකමැති යන්නේ අදහස් වෙනවා. නියුන් දරුවන් අසල කොරල් පරයක් දකින අතර ඒ ඔවුන්ගේ පිටවීම විය යුතු බව තේරුම් ගන්නවා. පීනත්නි මැඩොක්ස්ගේ කමිසය කොරල් පරය හිර වෙනවා. පවුල් වෙරළට ප්‍රවාහනය කළ වෑන් රථ රියදුරන් ඔහුගේ නිරීක්ෂණ ස්ථානයෙන් ඔහුගේ ඉහළ නිලධාරීන්ට වාර්තා කරන්නේ වෙරළට ඉහළින් පිහිටි ගලක් මත ට්‍රයල් 73 සියලුම සමාජිකයින් මිය ගිහින් ඉන්නවා කියලා. නැවත නිවාඩු නිකේතනයට පැමිණි රසායනාගාරයට ගිහින් වෛද්‍ය පර්යේෂණ කණ්ඩායමක් වන වොරන්ව හම්බ වෙනවා. අද්භූත වෙරළ තීරයේ වයස්ගත වීමේ ක්‍රියාවලිය වේගවත් කරනවද කියලා ඔවුන් මුළු දවසම අත්හදා බැලීම කරනවා. වඩා හොඳ ප්‍රතිඵල ලබා ගැනීම සඳහා ඔවුන් සිතන්නේ පැට්‍රීෂියාගේ අපස්මාරය ගැන. ඇය පැයාටක් අල්ලා ගැනීමෙන් තොරව වසර 16කට ආසන්න කාලයක් මුහුදු වෙරළේ හිටියා කියලා ඔවුන් කියනවා. මේකෙන් බේරෙන්න පුළුවන් උන ට්‍රෙන්ඩ් හා මැඩොක්ස් කොරල් පරයකින් එළියට එනවා අපිට පේනවා. අනෙකුත් අය ඔවුන්ගේ අලුත්ම වින්දිතයින් දඩයම් කිරීම වළක්වනවා.
ට්‍රෙන්ඩ් කුඩා කාලයේ ඔහු සමග කතාබස් කළ මිනිසෙකු සොයාගන්න අතර ඔහු පොලිස් නිලධාරියෙක් කියලා ඔහු අඳුනගන්නවා. ඔහු ඒ පොලිස් නිලධාරියාට වෙරළේ තිබිලා ඔවුන්ට හම්බුන දිනපොත දෙනවා. ඒකේ පටුන හා විවිධ අයගේ නම් මෙන්ම අතුරුදහන් වුණ අයගේ නම්ද තියෙනවා. පස්සේ ඉඩ්බි මේ දෙන්නව අඳුරගන්නවා. ට්‍රෙන්ඩ් ලොකු වෙලා හිටියට ඉඩ්බි නම් තාමත් ඒ වගේමයි. ට්‍රෙන්ඩ් හා මැඩොක් සෑම කෙනෙක්ටම වෙරළේ ඇත්ත කියනවා. ඔවුන් විනාශ වී ඇති බව සමස්ත නිවාඩු නිකේතනයේ කාර්ය මණ්ඩලය තේරුම් ගන්නවා. සියලුම නිවාඩු නිකේතනයේ කාර්ය මණ්ඩලය අත්අඩංගුවට ගැනීමට බලධාරීන් එනවා. අවසාන දර්ශනයේදී නිලධාරියෙක් ඔවුන්ගේ නැන්දා එක්ක ජීවත් වීමට හෙලිකොප්ටරයකින් ට්‍රෙන්ඩ් හා මැඩොක්ස්ව දිවයිනෙන් අරන් යන දර්ශනයකින් චිත්‍රපටය ඉවර වෙනවා. ඉතින් මේ වගේ වෙනස් විදිහේ ෆිල්ම් බලන්න අපේ channel එක subscribe කරන්න. ඒ වගේම like කරලා share කරන්න අමතක කරන්න එපා.